අයිබෝන් දුවේ පුතේ 9 ශ්‍රේණිය සිංහල භාෂාව වීඩියෝ පාඩම් මාලාවේ මම ඔබ හමු වෙන පළවෙනි දවසේ අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ දුවේ පුතේ සිංහල භාෂාව පොතේ තියෙන බොහොම ලස්සන ඉතාම අලංකාර කවි පන්තියක් ගැන. දුවේ පුතේ මේ කවි පන්තිය ගැන කතා කරද්දී මේකෙන් බලාපොරොත්තු වෙනවා අරමුණු කීපයක්. උච්චාලට කවියක් රස විඳින්නේ කොහොමද? ඊළඟට ඔබ කවියක් නිර්මාණය කරගන්නේ කොහොමද? මෙන්න මේ කරුණු ඔබට මේ පාඩම ඇතුලේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනදී අපි මුලින්ම මේ කවි පන්තිය රචනා කරපු රචකයා පිළිබඳව තරමක් දැනගත යුතුයි. ඔහු දයාසේන ගුණසිංහ. ඔහු විසින් රචනා කරපු දෑසේ නිල් පැහැ කියන කවි පන්තිය ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. දුවේ පුතේ දයාසේන ගුණසිංහ කියන කවියා ඔහු කවියෙක් පමණක් නෙමෙයි. එයා මුලින්ම කවියෙක් වෙන්න පෙර බොහොම ලස්සන නිර්මාණශීලී රචනාවන් ඉදිරිපත් කරපු පුවත්පත් කලාවේදී. මේ තියෙන්නේ දයාසේන ගුණසිංහ මහත්මයා ගැන උන්චි විස්තරය. මෙතුමා කළුතර ප්‍රදේශයේ තමයි ඉපදෙන්නේ. එයා වෘත්තියේ කාලයක් ගුරු වෘත්තියේ නිරත වෙච්ච පුද්ගලෙක්. ඊට පස්සේ එතුමා එක්සත් ප්‍රවෘත්තිපත්ත සමාගමට බැඳිලා. ඒ කියන්නේ මේ පත්තර නිර්මාණය කරන ආයතන. ඉතින් එතනදී යා මේ සිළුමිණ පත්තරේ කතෘ මණ්ඩලයට බැඳෙනවා. මෙන්න මෙතන තියෙනවා සඳහන් කරලා. සිළුමිණ පත්තරේ කතෘ මණ්ඩලයේ සේවයට බැඳෙනවා. එයා හුඟක්ම එයාගේ ජීවිතේ වැඩි කාලයක් කටයුතු කරේ මේ පත්තර රැකියාව ඇතුළේ. දැන් දුවේ පුතේ කොහොම හිටපු දයාසේන ගුණසිංහ මහත්මයා එයාගේ තිබිච්ච එක්තරා නිසඟ හැකියාවක් එළි දක්වනවා. ඒ තමයි ඔහු ලස්සනට ඔහුට පුළුවන් කවි නිර්මාණය කරන්න. එතුමා නිර්මාණය කරපු කවි කීපයක් ගැන මෙන්න මෙතන සඳහන් වෙනවා. මේ තියෙන්නේ මෙන්න මෙතන. ඔබට බලා ගන්න පුළුවන්. ඔහු විසින් නිර්මාණය කරපු කාව්‍ය සංග්‍රහය. ඒ වගේම දයාසේන ගුණසිංහ මහත්මයා මෙන්න මෙතන තියෙනවා. කැරල් පාරේ දිශාචරයෝ කියලා ඒ වගේම කේතුමති හෝටලේ රාත්‍රියක් කියලා කෙටි කතා සංග්‍රහයකුත් ඉදිරිපත් කරනවා. මොන දැන් එතකොට මේ දයාසේන ගුණසිංහ කියන පුද්ගලයා මේ නිර්මාණකරුවාගේ විවිධ හැකියාවන් තියෙන කෙනෙක් බවට බොහොම පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. අපි කතා කරා මුලදීම. එයා පුවත්පත් මාධ්‍යවේදියෙක්, ඒ වගේම කවියෙක් වෙනවා. තව අතකින් කෙටි කතා නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට දුවේ පුතේ එතුමා අතින් නිර්මාණය කරපු සිව්දස කියලා තවත් මේ අපි කියන්නේ මොනවාද මැගසින් එකක්. එහෙම නැත්නම් අපි කියනවා සගරාවක්. මේක සංස්කරණය කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ දයාසේන ගුණසිංහ මහත්මයා මේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් කරපු සේවය උගා අමරණීය සේවයක්. අපිට අද කතා කරන වැදගත් තැන තමයි මෙන්න මේ නිර්මාණය. ඒ තමයි රන් තැටියක කඳුළු කියලා මෙතුමන් විසින් රචනා කරනවා කවි පොතක්. මේ තියෙන්නේ එතුමා විසින් රචනා කරපු ඒ කවි පොත. රන් තැටියක කඳුළු. මේ කවි පොතේ එන
දැසේ නිල් පැහැය කියන කවි පන්තිය තමයි ඔබට ඔබගේ පෙළ පොතේ අඩංගු වෙලා තියෙන්නේ. අපි අද කතා කරන්න යන්නේ දුවේ පුතේ මෙන්න මේ කවි පන්තිය ගැන. අපි බලමු. දයාසේන ගුණසිංහ මහත්මයා ලියපු මේ දැසේ නිල් පැහැය කියන කවි පන්තිය කොයි වගේද? මේ කවි පන්තිය තුලින් මේ රචකයා උත්සාහ කළේ මොන වගේ දෙයක් ඉදිරිපත් කරන්නද කියලා. බලන්න මේ කවි පන්තිය අපිට බැලූ බැලපටම දුවේ පුතේ පේනවා මේ කවි පන්තිය රචනා කරපු රටාව අර සම්ප්‍රදායික පේලි 4කට ලියවෙච්ච කවි පන්තියක් නෙමෙයි මේක. අපි මේකට කියනවා නිදහස් කවිය කියලා. ඒ කියන්නේ නිදහසේ රචනා වෙච්ච කවි ආකෘතියකට තමයි මේ කවි පන්තියේ තුමා රචනා කරලා තියෙන්නේ. තව විදියකට තවත් සමහරව අර්ථකථනය කරනවා මේ විදියට රචනා කරන කවිවලට නිසදැස් කවි කියලා. ඒ කියන්නේ අර ප්‍රධාන රටාවේ විදියට සදැස් වලට සීමාවක් නැතුව කොටු වෙන්නේ නැතුව රචනා කරපු කවියක් විදියට තමයි මෙතුමාගේ මේ කවි මේ අපි කතා කරන දැසේ නිල් පැහැය කියන කවි පන්තිය ඇතුළත් වෙන්නේ. අපි දුවේ පුතේ මේ කවි පන්තිය දිහා ටිකක් ඉදිරියට කතා කරමු. මේකේ තියෙනවා ඔබ වෙනුවෙන් ඉදෙන බතේ සිනා හඬට කන් දීගෙන පිඹ මොළවන විට ලිපගිනි දෙව් ගොජුනක රස මැවෙන්න දැසේ නිල් පැහැය දැවි දෙවි ගොජුනක රස මැවෙන්න දැසේ නිල් පැහැය දැවි සෙමෙන් තුරක් විය නොදැනි. දැන් පුතේ මේ තියෙන්නේ මේ කවියේ පළවෙනිම කොටස් ටික. දැන් මෙන්න මේ මුල කොටසෙන් කියවෙන්නේ මොන වගේ දෙයක් ගැනද? අපි කවියක් රස විඳිනවා කියලා කියන්නේ මෙන්න මේකයි. මේ කවි පන්තිය ඇතුලෙන් කියවෙන යම් යම් අදහස් තියෙනවා. කවිය තුලින් කියවෙන අර්ථයක් තියෙනවා. අපි ඒව තමයි හොයාගන්න ඕනේ. දැන් පුතේ මේ කවියකින් අර්ථයක් දක්වනකොට හැම එකක්ම එක එල්ලේ කෙලින්ම ඉදිරිපත් කරන්නේ නැහැ. සමහරක් අර්ථයන් තියෙනවා ඒක යටිපෙළකින් අපි නැත්තම් ඒක කියනවා ව්‍යංගයකින් ඉදිරිපත් කරනවා. ඒක එක එල්ලේ ඉදිරිපත් කරොත් ඒක ලස්සනක් නැති වෙන්න පුළුවන්. රසයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා යටිපෙළකින් ඒ කියන්නේ කෙලින්ම කියන්නේ නැතුව ටිකක් ව්‍යංගයෙන් එක එල්ලෙන්ම පවසන්නේ නැතුව වෙනත් ආකාරයකින් කවියක අදහසක් ඉදිරිපත් කරනවා. සමහර බොහෝ කවිවල මේ ලක්ෂණය දකින්න ලැබෙනවා. ඒක තමයි අපි කියන්නේ උසස් කවියක් කියලා. දැන් දුවේ පුතේ මේ කවියේ මේ පළවෙනි පද ටිකේ අපි බලමු මොන වගේ දෙයක්ද කියන්නේ යන්නේ. ඔබ වෙනුවෙන් නිදෙන බතේ සිනා හඬට කන් දීගෙන පිප මොළවන විට ලිපගිනි දෙව් ගොජුනක රස මැවෙන. දැන් එතකොට මේ මුල් පද වලින් යම්සි අදහසක් එනවා. ඔබ වෙනුවෙන් නිදෙන බතේ. එතකොට මේ කවිය කියවෙනකොට ඔබ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතර අපි දන්නවා සිංහල භාෂාවේ පද බෙදෙන ආකාර ගැන කතා කරද්දී පුරුෂ අනුව පුරුෂ ભેදයක් තියෙනවා. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියලා පුරුෂ ભેදයක් තියෙනවා. දැන් එතනදී ඔබ කියන එක අයිති වෙන්නේ මධ්‍යම පුරුෂයටනේ. ඔබ කියන වචනේ. එතකොට එහෙනම් අපි ඔබ කියලා කියන්නේ අපි ඉදිරියේ ඉන්න තවත් කෙනෙකුට අපි අමතන විදිය. දැන් මෙතන ඔබ කියලා අදහස් කරගන්න. ඔබ කියලා කිව්වහම අපි දැන් මේ කියන්නේ මම තමයි ඔබ කියලා කියන්නේ තව ඉස්සරහා ඉන්න කෙනෙකුට. දැන් එහෙනම් මේ කවිය ලියන්නේ කොයි වගේ කෙනෙක්ද? දැන් මම තමයි කෙනෙකුට ඔබ කියලා අමතනවා. ඒතකොට මම
මම ඉන්නවා. ඒතකොට නම් මෙතනත් කවියක ඉන්නේ මම කියන කෙනෙක්. ඒ නිසා තමයි ඔබ කියලා කියන්නේ. එහෙමනම් අපිට බොහොම පැහැදිලිව තේරෙනවා මේ කවිපන්තිය රචනා කරන්නේ මම කියලා කෙනෙක්. එතකොට දුවේ පුතේ ඔය පුරුෂ ભેදයට අනුව මම කියන කෙනා ඉන්නේ කොතනද? අපි දන්නවා උත්තම පුරුෂය තමයි මම කියන කෙනා ඉන්නේ. එහෙනම් මේ කවිපන්තිය ලියලා තියෙන්නේ උත්තම පුරුෂයෙක්. එහෙනම් මම කියලා කෙනෙක් නේ කියන්නේ. දැන් මේ මම මෙතන කියන්නේ ඔබ වෙනුවෙන් නිදන පදේ. ඒ ඔබ කියලා කෙනෙකුට අමතනකොට අනිත් පැත්තේ කියවෙනවා මම කියන කෙනා ඉන්නවා. ඒ නිසා දුවේ පුතේ මේ කවිපන්තිය ආරම්භයේදීම අපිට තේරෙනවා මේක ලියවිලා තියෙනවා අපි ඒකට කියනවා ඉගෙන ගන්න උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය අපි සාහිත්‍යයේ කතා කරන දෙයක් මේ එහෙම ලියවෙච්ච මම කියන අදහසෙන් ලියවෙච්ච නිර්මාණයකට අපි කියනවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියවෙනවා. පැහැදිලිද? සමහර අවස්ථාවල සමහර දේවල් ලියනවානේ දැන් ඔබ මම හෝ කියන්නේ නැතුව මම කියන්නේ නැතුව මම කිව්වොත් ඒක උත්තම පුරුෂ. ඒකට සමහර ඒවා තියෙනවා කෙනෙක්ගේ නමක් දාන්න. ඔබ කතා මොනවද නැතුව වෙන නමක් දැම්මා කියමුකෝ. එතකොට ඒ නිර්මාණය අපි කියනවා ලියවෙන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. එන්නේ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ දැක්ම පැත්ත කියන එකයි. මේක දිහා බලන පැත්ත. අපි කියනවා ඒක දෘෂ්ටි කෝණය. ඒතර මේක ලියවෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඔන්න ඉගෙන ගන්න. හරි? රයිට්. දැන් අපි ඊළඟට බලමු. එතකොට අපි එක කාරණාවක් ඉගෙන ගත්තා. මේක ලියවෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. දැන් බලන්න ඔබ වෙනුවෙන් ඉඳන පස්සේ සිනාහනට කන් ටික දැන් මෙන්න මේක අස්සේ තියෙනවා දුවේ පුතේ බොහොම ලස්සන දෙයක්. බතක් ඉදෙනවා. ලිපේ තියලා බතක් ඉදෙනවා. එහෙනම් ලිපේ බත් උයන්නේ කවුද සාමාන්‍යයෙන් ගෙදරක? අම්මා. අම්මගේ නිකුයන්නේ. දැන් එහෙනම් ඔයාලට මෙතනින් තේරුම් ගන්න පුළුවන් මේකේ කතා කරන මම කියන චරිතය. මම කියන කෙනා කොයි වගේ කෙනෙක්ද? අන්න ඒක හොයාගන්න පුළුවන් මෙතන ඔබ වෙනුවෙන් ඉදෙන බතේ. බත උයන කෙනෙක්. ඒ කියන්නේ මේ ගෙදර ඉන්න කවුද? මේ ගෙදර ඉන්න බිරිඳ වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. කවුරු හරි මේ ගැහැණු චරිතය තමයි මේ මම කියන චරිතය. ඒක හොඳටම පැහැදිලි වෙනවා ඔබ වෙනුවෙන් ඉදෙන බතේ කියන වචනය ඇතුළේ. එහෙනම් අපි ඔන්න තේරුම් ගත්තා. මේක ලියවෙනවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ. එතකොට මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ ලියවෙන චරිතය කාන්තාවක්. මේ ගෙදර අම්මා වෙන්න පුළුවන්. බිරිඳක් වෙන්න පුළුවන්. ඔන්න අපි ඒක තේරුම් ගත්තා. ඔබ වෙනුවෙන් ඉදෙන බත. ඔන්න දැන් එයා බතක් උයනවා. එතකොට අපිට අනිත් පැත්තට තේරුම් ගන්න පුළුවන් ඔබ වෙනුවෙන්. එතකොට ඒ අම්මා නම් එයාගේ මේ අම්මා නම් මේ චරිතේ තාත්තා වෙනුවෙන් තමයි බත උයන්නේ. බිරිඳක් විදියට ගත්තොත් සැමියා වෙනුවෙන් තමයි මේ බත උයන්නේ. අන්න අපිට තේරුම් ගන්න පුළුවන්. දුවේ පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සිනාහඬට කන් දීගෙන. සිනාහඬට කන් දෙනවා. ඉදෙන බතේ සිනාහඬක් තියෙනවා. කොහොමද මේ දුවේ පුතේ බතක් ඉදෙනකොට සිනාහඬක් ඉන්නේ? දැකලා තියෙනවා නම් බත් උයන වෙලාවට අම්මා කුස්සියේ ලිප ගාවට ගියා නම් බත ඉදෙනකොට වතුර දානවනේ බත ඉදවන්න. එතකොට ඒ බත ඉදෙන බව දැනගන්න පුළුවන් ඒක නිකන් පුපුරනවා. පට ගාලා පොඩියට පුපුරන සද්ද එනවා. ඒ බත ඉදෙනකොට. දැන් එතකොට මේක කවියා දකින්නේ දුවේ පුතේ මේ බත ඉදෙන සද්දය අන්න කවියා ගේනවා වෙනත් අර්ථයකට ඒ බත hina වෙනවා කියලා. බත hina වෙනවා. මිනිස්සෙකුට නම් කටෙන් hina වෙන බව අඳුර ගන්න පුළුවන්. කට දෙපැත්තට ගියාම hina වෙනවා. දැන් බත කියන එක පණ නැති දෙයක් නේ. දැන් කවියා ඒකට දෙනවා වෙනත් දැක්මක්. අන්න අර අප්‍රාණවාචී දෙයක් ප්‍රාණවාචී ස්වරූපයකින් ඉදිරිපත් කරනවා. ඒක තමයි කවි සාහිත්‍යයේ හැටි. ඒක තමයි නිර්මාණශීලී කවියෙකුගේ දක්ෂතාවය. ඒ බත ඉදෙන එක කවිය දකින්නේ බත hina වෙනවා කියලා. තවත් පැත්තකින් දුවේ පුතේ කෙනෙක් hina වෙන්නේ ඇයි?
කෙනෙක් hina වෙන්නේ සතුටට. එහෙනම් අපිට මේ අම්මා මේ බිරිඳ බත උයන්නේ සන්තෝෂයෙන් කියන කාරණාව බොහොම පැහැදිලිව පේනවා මෙන්න මේ කතාව ඇතුලේ. සිනාහකට කන් දීගෙන ඉන්නවා කියන එක ඇතුලේ. බලන්න කොච්චර ගැඹුරු කතාවක් මේ වචන ටික ඇතුලේ එකතු කරලා තියෙනවද මේ දාසේන ගුණසිංහ රචකයා. එහෙම පිඹ මොළවන. ඒ කියන්නේ දැන් අද කාලේ වගේ ගෑස් ලිප් නෙමෙයි මේ අතීතයේ ලිප් ගැන කතාවක්. ඒවා පිඹින්න ඕනේ ගින්දර පත්තු වෙන්න. දැන් මේ මහන්සි වෙලා ලිප ගාව මහන්සි වෙලා දාඩි පෙරාගෙන දුම් වැදිලා මේ උයන බත උයන්නේ මේ අම්මා මේ බිරිඳ උගාක් සතුටින්. බොහොම ආදරයෙන්. හරිම ආසාවෙන්. ඒ නිසා තමයි දුවේ පුතේ මෙතන කියන්නේ දෙව් බොජුනක රසම වෙන්න. මේ කෑම එකේ රසය තියෙන්නේ. උයන කෑම එකක රස දැනෙන්නේ. ඒක ආසාවෙන් ඉවුවොත්. ඒක කැමැත්තෙන් ඉවුවොත් තමයි කෑම එකේ රසය තියෙන්නේ. ඉතින් එතකොට මේ බිරිඳ මේ අම්මා මේ කෑම බත් ටික උයන්නේ බොහොම සතුටින් ආසාවෙන්. ඒක හරියට දිව්‍ය භෝජනයක් වගේ. දෙවියන් වෙනුවෙන් කරන භෝජනයක් වගේ. එතකොට තව පැත්තකින් මේ අම්මට මේ බිරිඳට දෙවියන් වගේ පේන්නේ කවද? අන්න එයාගේ සැමියා. ඒ නිසා තමයි දෙවි පුජුණක් කියලා කියන්නේ මෙතන. ඔන්න බලන්න. මේ එක පේලි හතරක් ඇතුලේ අදහස් කොච්චර පැත්තකට ගියාද කියලා. දැන් මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන්සේ නිල් පැහැය දැවි සෙමෙන්තුරන් විය නොදැනීම. මෙන්න මේ කතාවේ මොකද්ද කියන්නේ? දැන් S2 නිල් පැහැය. ඒ කියන්නේ අපි දන්නවා S2 නිල් පැහැය කියලා කියන්නේ දැන් නම් ඉතින් එක එක පාට දාන්න පුළුවන් නේ ඇස් වලට. කාච දානවා නිල් පාට, දුඹුරු පාට ඕන එකක්. නමුත් දැන් මෙතන කියන්නේ නිල් පැහැය කියන්නේ කොහොම ලස්සන S2. හැබැයි මේ තරුණ කාලේ තිබිච්ච මේ ලස්සන S2 ටිකෙන් ටික දැවිලා අළු වෙලා අඳුරු වෙලා යනවා. මේ බිරිඳගේ මේ අම්මගේ ඇහි තිබ්බ ලස්සන ටිකෙන් ටික නැති උනේ ලිප ගාවම වැඩ කරලා දුම් පිබලා. මෙන්න මේක තමයි මේ කතාවේ තේරුම. ඊළඟට නැවතත් එන බව නොකියා හිරුවවරින් නැවුණකි පසු. දැන් මොකද මේ කියන්නේ? හිරුවවරින් නැවුණකි පසු තනිව හඬන ලොවක් සමග රැයට මුහුණලා ඉඳගෙන ඔබ එනතුරු මග බලමින් දිවි ගණනක් ගෙවනා විට දැසීනින් පැහැසෙමින් අඳුරට දිය විය නොදැනීම. දැන් මොන්න මෙතන කියනවා තවත් කාරණාවක්. මේ මොනවද කියන්නේ? හිරුවවරින් නැවුණකි පසු කියලා කතාවක් කියනවා. මොකද්ද මේ හිරුවවරින් නැවුණකි පසු කියන්නේ? ඉර කොහොමද නැවක යන්නේ? ඉර නැවක නැගලා යනවා. මේ කියන්නේ ඉර නැවක නැගලා යනවා කියලා නෙමෙයි. හිරු අවරින් නැවුණකි පසු කියලා කිව්වහම දුවේ පුතේ හිරු අවර කියලා කියන්නේ ඉර බැහැගෙන යන දිශාව. බස්නාහිර. අපි ඔය ඉර බැහැලා යන එක මුහුදක් ගාවට ගියොත් බොහොම ලස්සනට පේනවනේ. ඉර බහින දර්ශනේ. දැන් ඔය ඉර බැහැගෙන යනකොට ඉර බැහැගෙන යනවා. අර මුහුදේ සිටිජේ ආස පොළොව එකට ගෑවෙනවා වගේ දැනකින් කොහොම ඇතුළට ගිනා බැලලා මුහුද මේ මුහුදේ ඇතුළේ ගිරෙනවා වගේ පේනවා. දැන් එතකොට ඒ වෙලාවේදී මේ මුහුදේ නැවක් ගියොත් එතකොට මේ පැත්තෙන් ඉර බහිනවා මේ පැත්තෙන් නැවක් ආවොත් හරියට පේන්නේ අර ඉර බැහැගෙන අර නැවට නැගලා ඉර ගියා වගේ තමයි. එහෙම වෙන්නේ නැහැ. අපි නිකන් ඈතට බැලුවොත් පේන්නේ එහෙමයි. එතකොට මේක අදහසක් සිතුවිල්ල මේක අලුත් විදිහකට දැක්ක දෙයක්. ඕන තරම් ඔයාලා අපි හැමෝම දැකලා තියෙනවා ඉර බහින අවසර. හැබැයි කවියා කියලා කියන්නේ දුවේ පුතේ හැමදාම දකින්න දෙයක් අලුත් විදිහකට අලුත් හැකින් දකින්න එක. අපි ඒකට වචනයක් කියනවා දුවේ පුතේ ඉගෙන ගන්න. කවියක් නිර්මාණය කරනකොට අපි ඒකට කියනවා යමක් අපූර්වත්වයෙන්. අපි කියන එකට අපූර්වත්වය. හරිද? අපූර්වත්වය කියලා වචනයක් කියනවා. අපූර්ව නෙමෙයි අපූර්වත්වය. අපූර්වත්වය කියන්නේ හැමදාම තියෙන දෙයක්වත් ඕනම දෙයක් හැම කෙනෙක්ම දකින්න දෙයක් වෙන්න පුළුවන්.
අලුත්ම විදියකට වෙනම විදියකට කිසිදා නොවූ විරූ විදියකට අලුත් විදියකින් ඉදිරිපත් කරනවට අපි කියන්නේ අපූර්වත්වය කියලා. දැන් මේ ඉරබහින සිදුවීම කවියා පෙන්නනවා අපූර්වත්වයකින් යුතුව. දුවේ පුතේ ඉතින් මේ ඉර බැහැගෙන යන වෙලාවේ හවස් වාරුවේ රාත්‍රී වෙද්දි තමයි මේ සැමියා වැඩ ඇරිලා ගෙදර එන්නේ. වැඩ ඇරිලා කියන එකේ අදහස් කරන්නේ රස්සාවකට ගිහිල්ලා එනවා කියන අදහසක්. ඒක රස්සාව කියවම අද බෞද්ධරයක් දෙන අපි ඔයාලා දකින්න රස්සාව උදේට බෑග් එකක් අරගෙන ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරලා ගෙදර එන එකම විතරක් නෙමෙයි. රැකියාවක් කිව්වම විවිධ දේවල් තියෙනවා. අතීතයේ රැකියාවල් කියලා කිව්වම ගොවිතැනත් රැකියාවක්. වඩු වැඩත් රැකියාවක්. මැටි භාණ්ඩ හදපු මැටි කර්මාන්තයක් රැකියාවක්. යකඩ කර්මාන්තයක් රැකියාවක්. කම්මල් රස්සාවක් එක රැකියාවක්. දැන් මේ හැමදේම රැකියාවක් තමයි. ඒතර මේ තාත්තා මේ සැමියා මේ රැකියාවට ගිහිල්ලා ඉඳි රාත්‍රිය වෙනවා. එහෙම එනකොට එයා බලාගෙන ඉන්නවා මේ රාත්‍රියේ තම සැමියා නිවසට එනකම් මේ බිරිඳ බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නේ එකම දැසෙන්. අර ලිපගාව දෙවි දෙවි තියෙන දැසෙන්ම තමයි රැකියාව ඉවර වෙලා සැමියා ගෙදර එනකම් බලාගෙන ඉන්නේ. දැන් ඔන්න මෙතනදී මෙයාගේ දැසේ නිල් පැහැය ටිකෙන් ටික දිය වෙන්නේ මොකටද? අඳුරට. දැන් මෙතන කිව්වේ අර ලිපේ ගින්දරට ලිපට දුම් පිබලා අර ඇස් දෙකේ ලස්සන කාන්තිය දිදුරනකම නැති වුණා. ඊළඟට මෙතන කියන්නේ මොකද්ද? රාත්‍රියේ සැමියා ගෙදර එනකම් බලාගෙන ඉඳලම අන්ධකාරයේ දිහා බලන් ඉඳලම එයාගේ අර නිල් පාට ලස්සන ඇස් දෙකේ තිබිච්ච කාන්තිය ටිකෙන් ටික නැති වුණා, තුරන් වුණා කියලා. පැහැදිලිද? ඔන්න මේ කොටසේ අදහස උන්නෝකයි. දැන් ඊළඟට මොකද්ද කියන්නේ? දුයිපුතේ දැන් ඊළඟට බලන්න මෙන්න මෙතන. මේ කවියේ මෙන්න මේ කොටසේ යම් කිසි අදහසක් ඔබට ගන්න පුළුවන් මේ සැමියා කරන රැකියාව පිළිබඳව. ඔන්න බලන්න. බත් දෙකටක් උපයන්නට අටුකොටු පුරවා දවසේම. මෙන්න මෙතන තියෙනවා දෙයක්. අටුකොටු පුරවනවා. අටුකොටු කියන්නේ මොනවද? අර වී ගබඩා කරලා තියන්නේ අටුකොටු වල. දැන් දුයි පුතේ වී ගබඩා කරලා තියන්නේ අටුකොටු වල කවුද? ගොවියා. කෘෂි කර්මාන්තයේ දෙන ගොවි රස්සාවේ දෙන පුද්ගලයා තමයි අටුකොටු වල මේ වී හාල් පුරවලා තියන්නේ. එතකොට එහෙනම් අපිට අදහසක් ගන්න පුළුවන් මේ සැමියා කරන්නේ මොන වගේ රස්සාවක්ද? මොන වගේ රැකියාවක්ද? මේ ගොවියෙක්. කෘෂි කර්මාන්තයේ දිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අටුකොටු වල බත් දෙකටක් උපයනවා කියලා කියන්නේ ආහාරය කුසගින්න නිවා ගන්න අවශ්‍ය කරන ආහාරය පුරවලා තියාගන්න අටුකොටු වල බොහොම මහන්සි වෙනවා මේ සැමියා. එහෙම ඉඳලා ඇවිල්ලා රාත්‍රියේ මද සැනසෙල්ලක් ලැබමින් පොඩි සැනසීමට ලක් වෙන්නේ සැනසීමටපත් වෙන්නේ ගෙදර ඇවිල්ලා පැදුරේ හාන්සි වුණා නිදි පැදුරේ වැතිරෙනවා. දෙපොතේ ඉතින් අතීතයේ මේ ගොවියෙක් කෘෂි කර්මාන්තයේ දෙන පුද්ගලයෙක්ගේ ගෙදර නිදාගන්න තිබිච්ච එකම දේ තමයි ඉතින් පැදුර. ඉතින් පැදුර බිමත් දා ගන්නවා. සමහර විට ඇඳක් තියෙනවා නම් ඒ ඇඳෙත් පැදුර එලාගෙන නිදිනවා. හරි? ඉතින් මේකේ කොතනද කියන එක අදහසක් නැහැ. නිදි පැදුරේ කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් බිම පැදුරක් දාගෙන පිදිනවා කියලා අපිට හිතන්න පුළුවන්. તો නිදි පැදුරට යනවා මහන්සිය නිවා ගන්න රාත්‍රී. මේ ගොවි මහත්මයා. දැන් එතකොට මෙතන මේ කතකයා මේ කතා මේ කවිය ලියාගෙන යන කෙනා නැත්නම් මේ බිරිඳ මෙන්න මෙහෙම දෙයක් කියනවා මෙතන. නගන සුසුම් කෙදිරිලි හඬ. දැන් මෙයාට ඇහෙනවා මහන්සි වෙලා දවස් 30 මහන්සි වෙලා වෙහෙස වෙලා ඇවිල්ලා රාත්‍රියේ නිදාගත්තාම අනේ මේ පැදුර ඉඳගෙන මහන්සියට කෙදිරි ගෑවෙනවා තමන්ගේ සැමියා. ඒ හඬ ඇහෙනවා මේ බිරිඳට. එතකොට එයා කියනවා
හද මිරිකා හල කඳුලට. පිට බලන්න. හද මිරිකා හල කඳුලට. ඒ කියන්නේ ඒ වේදනාවෙන් අර කම සැමියාගේ නිදියට මොහොතේ නැගින සුසුම් හඬ කෙදිරිලි හඬ දැනෙද්දී ඇහෙද්දී බිරිඳගේ හදවතට දැනෙන හැඟීම. එයාට මේ හිතෙන්නේ අනේ මේ මහන්සි වෙන්නේ අපි වෙනුවෙන්. අපි හින්දා තමයි මෙයා මෙහෙම මහන්සි වෙන්නේ. අනේ හැඟීම පෙන්නනවා මෙතන. දැසේ නිල් පැහැ සේදී ගලා නිමාවිය නොදැනි. මොන තුන්වෙනි අවස්ථාව. මේ පළවෙනි අවස්ථාව දැසේ නිල් පැහැ ගෙවිච්ච, මේ දෙවෙනි අවස්ථාව, මෙන්න තුන්වෙනි අවස්ථාව. දැන් අපි කිව්වා පළවෙනි අවස්ථාව ලිපට S2 ලස්සන කාන්තිය නැති වුණා, ලිපට දුක් පිපල. දෙවෙනියට රාත්‍රී සැමියා ගෙදර එනකම් බලාගෙන ඉඳලා අඳුර දිහා බලන් ඉඳලා ඇහි තිබිච්ච ලස්සන කාන්තිය නැති වුණා. මෙන්න තුන්වෙනි අවස්ථාව දැසේ නිල් පැහැ යනවා ගලානිමාවිය නොදැනි. දැසින් ගලාගෙන යනවා මොනවද? දැසින් ගලන්නේ කඳුළු. තම සැමියා අර විදියට මහන්සි වෙලා ඇවිල්ලා කෙදිරි ගගා නිදියගෙන ඉන්නකොට අර බිරිඳගේ හදවතට දැනෙන වේදනාව ඇගේ ඇස් වලින් කඳුළු බවට පත් වෙනවා. ඒ කඳුළු තමයි ගලාගෙන යන්නේ. අන්න එතකොට ඇගේ ඇස් දෙකේ තිබුණු අර ලස්සන කාන්තිය ටිකින් ටික නැති වෙලා යනවා. ඔන්න තුන්වෙනි අවස්ථාව දැසේ නිල් පැහැය නැති වෙන ආකාරය. ඔන්න මේ කොටසේ අදහස දුවේ පුතේ මොනෝකයි. ඊළඟට බලන්න. ඊළඟට අපි ගමු. ඉතුරු කොටස ඒ තමයි නිල් ඉඳුවර නිලේ අරුම ඈත දියඹ නිලේ වරුම යොවුන් වියේ නිල් දැසට උවම් නැතයි කී හිමියනි. අතීතය ගැන සිතමින් මගේ දැස දෙස නොබලා අනාගතය දෙස යොමු වූ දුවගේ දැස දෙස බලන්න. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ බිරිඳට මතක් වෙනවා අතීතයේදී තරුණ වියේදී ඒ සැමියා තමාව විවාහ කරගන්න පෙර තමන්ගේ S2 ගැන කියපු දේවල්, තමන්ගේ S2 සමාන කරපු දේවල් මොනවද? නිල් ඉදුවර නිලේ අරුම. නිල් පාට මානෙල් මල් දෙකක් වගේ. ඔයාගේ S2 හරියට නිල් මානෙල් මල් පෙති දෙකක් වගේ. මේ සැමියා ආයා විවාහයට කලින් ප්‍රකාශ කරපු දෙයක්. ඒ මල් වල තියෙන ලස්සන තමයි ඔයාගේ ඇස් වල තියෙන්නේ. ඈත දියබේ ඈත මොහොතේ තියෙන නිල් පාට. ඒ නිල් පාට වගේ තමයි ඔයාගේ ඇස් දෙක. මේ සැමියා විවාහ වෙන්න ඉස්සර මේ බිරිඳට කියපු දේවල් ඇයට මතක් වෙන්න ගන්නවා. යොවුන් වියේ නිල් දැසට මේ යොවුන් වියේදී තරුණ වයසේදී මේ බිරිඳගේ නිල් පාට දැසට මේ උවම් නැටයි කියලා කිව්වේ. උවම් කියන්නේ උපමා. තරුණ වියේදී මේ සැමියා ඇයට කියපු දේවල් මේ මොහොතේ ඇයට මතක් වෙනවා. ඔයාගේ ඇස් දෙකට සමාන කරන්න ඇස් දෙකක් නැහැ. ඒකේ ඇස් දෙක ගැන වර්ණනා කරා සැමියා. උපමා කරන්න බෑ. එච්චරට ලස්සනයි ඔයාගේ ඇස් දෙක. ඒ සැමියා කියපු දේවල් මෙන්න මෙදා මතක් වෙන්න ගන්නවා මේ බිරිඳට. එහෙම කියලා මෙන්න මෙහෙම සිදුවීමක් කියනවා අවසානයේ. මොකක්ද? අතීතයක් ගැන සිතමින් මගේ දැස දෙස නොබලා. දැන් මේ බිරිඳ කියනවා අතීතය ගැන හිතන්න එපා. ඔව් අතීතයේ එහෙම තමයි මගේ ඇස් දෙක. හැබැයි වර්තමානයේ එහෙම නෙමෙයි. දැන් කාලය ගොඩාක් ගත වෙලා. ඒ නිසා කියනවා අතීතය ගැන සිතන්න නැතුව මගේ දැස දිහා බලන්න එපා. මගේ දැස දිහා බලන්න එපා. ඔයාට දුක දැනේ. එදා ඔයා මගේ දැස සමාන කළේ මෙන්න මෙහෙම. අද එහෙම නෑ මගේ ඇස් දෙක. අඳුරු වෙලා, කළු ගැහිලා, යට ගිලිලා, කළු වෙලා, ඇස් දෙක වටේ ගිලිලා වර්තමානයේ මේ බිරිඳ කියනවා ඒ නිසා කරුණාකර දැන් මගේ ඇස් දෙක දිහා බලන්න එපා. හැබැයි ඔයා වර්තමානයේ එක දෙයක් දිහා බලන්න. ඒ මොකක්ද? මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව මේ කවි පන්ති
අනාගතය දෙස යොමු දුවගේ දැස දෙස බලන්න. අන්න කියනවා. අනාගතය දෙස යොමු වෙලා තියෙනවා අපේ දුවගේ ඇස් දෙක, අපේ දරුවගේ ඇස් දෙක. අන්නේ ඇස් දෙක දිහා බලන්න. මගේ ඇස් දෙක දිහා බලන්න එපා. මං දැන් වයසයි. මට හැබැයි අතීතේ හොඳට මතකයි. ඔයා කියපු දේවල් මට හොඳට මතකයි. ඒව ගැන හිතන්න එපා. ඒව ගැන දුක් වෙන්න එපා. අපි දෙන්නගේ ලේන් හම්බ වෙච්ච බිහි වෙච්ච අපේ දුවගේ ඇස් දෙක දිහා බලන්න. ආන්නයාගේ ඇස් දෙක අනාගතයේ වෙත යොමු වෙලා තියෙන්නේ. අපි රැක ගන්න ඕනේ අපේ දුවව. අපේ දුවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවන්න ඕනේ. මෙන්න මේ කියන ගැඹුරු මාතෘ හැඟීම මේ අවසානයේ පචකයා ඉදිරිපත් කරනවා. මේ අම්මගේ මේ බිරිඳගේ හැඟීමක් විදිහට මෙන්න මේ පේළිය ඇතුලේ මේ අදහස ඉදිරිපත් කරනවා. බලන්න දුවේ පුතේ මේ කවි පන්තිය ඇතුලේ මොනතරම් ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කරනවද කියලා. බොහොම සරලව අපිට තේරුම් ගන්න පුළුවන් පදවලින් ඊටාම අලංකාරවත් ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කරනවා. දුවේ පුතේ ඔයාලා හොඳට තේරුම් ගන්න. කවියක් කියවනවා නෙමෙයි. කවියක් කියවලා දාන්න පුළුවන්. අපි කියන්නේ කවියක් රස විඳිනවා කියලා. දුවේ පුතේ රසයක් විඳිනවා කියන්නේ මොන වගේ දෙයක්ද? කෑමක් කනවා. කෑමක් කෑවහම අපි කියනවා මේක රසයි. මේක කිසිම රසක් නැහැ. මෙලෝ රහක් නැහැ. සමහරවිට අපි කියනවා නේද? ඒතකොට අපි දන්නවා මේ කෑම කද්දී අපිට දැනෙනවා අපේ දිවට මේක රසය. අපි රස කෑමක් කනකොට අපේ මූණෙන්, ඇස් වලින්, දිවෙන් මේ ඉරියව් පේනවා. අපි ඒක රස වෙනවා. අපි චිත්‍රපටයක් බලනවා. සින්දුවක් අහනවා. ඒක ලස්සන නම්, ඒක මිහිරි නම් අපිට බලන්න ආස නම් අපි ඒකට කියනවා ෂා, හරිම ෂෝ. හොඳටම හොඳයි. සමහර ඒවා බලලා අපිට ඒක දැනෙන්නේ නැත්නම් ඒක හරි නැත්නම් අපි කියනවා වැඩක් නැහැ, මේ ලෝරහක් නැහැ. අපි කියනවනේ. අපි ඒ බලන එක දිහා. හැබැයි කවියක් අපි කියන්නේ රස විඳිනවා කියලා ඒක කාල බලන්න බෑ. හැබැයි අපි රස විඳිනවා කියන්නේ අපේ මේ තියෙන ඉදුරන් වලට අපිට මේක දැනෙන්න ගන්නවා. ඇස කන නාසය දිව ශරීරයේ අපේ ඉදුරන් තියෙනවානේ. මේ ඉදුරන් වලට යම් ප්‍රමාණවලින් මේක දැනෙන්න ගන්නවා. මේක කියවනකොට මේක රසය අපිට දැනෙන්න ගන්නවා. අපේ හිතට, අපේ හදවතට මේක දැනෙන්න ගන්නවා. ඒක තමයි කවියක් රස විඳිනවා කියලා කියන්නේ. එහෙම රස විඳින්න කවි නිර්මාණය කරනවා ඊටාම දක්ෂ කවි නිර්මාණකරු. දැන් දුවේ පුතේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකම තමයි. ඔබ ලස්සනට කවියක් නිර්මාණය කරගන්න උත්සාහ කිරීම තමයි මේ පාඩම් වල බලාපොරොත්තුව. ඔබට එවැනි අවස්ථාවක් උත්සාහ කළ බලන්න කවියක් නිර්මාණය කරන්න. ඒ වගේ තව දෙයක් මට කියන්න තියෙනවා. කවි නිර්මාණය කරනවා වගේම කවි පැරණි සාහිත්‍යයේ තියෙන කවි, වර්තමානයේ තියෙන කවි, අතීතයේ තියෙන කවි, ජන කවි, ඔය හැම දෙයක්ම කියවලා අහලා බලලා රස විඳින්න පුරුදු වෙන්න. ඒවැ ඇතුලේ තියෙන මොන වගේ හැඟීමක්ද කියලාදී ආන්න ඔබගේ හදවතට සිදුවිලි වලට ගන්න උත්සාහ කරන්න. දැන් මේ එහෙම කවියක්. මම අවසාන වශයෙන් ඔබට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ වගේ දේවල් හොඳට අහන්න බලන්න. මේ අවසාන වීඩියෝ ඇතුලේ තියෙනවා එහෙම සකස් කරපු කවි කිහිපයක්. මේ කවි ටික බොහොම නිවිසනශීලී. රස විඳින්න බලන්න. විවිධ තේමාවන් වලින් ලියවෙච්ච කවි කීපයක් තමයි මේකේ ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් ඒක රස විඳින්න. සරදේ සුලාකල කුරු මියුරු තෙප
උන්න මලේ ඔයනා මල නෙලාවරේ අත්ත බිඳෙයි පය බුරුලේ තබාවරේ කැලණි ගඟේ ඔරු යනවා බලාවරේ සාදුකාර දී ඔරුවක නැගී උදේ සිටන් වකුටු කොන්ද දිග හැර පල්ලා අතේ තියන ගොයම් මිටිය බිම දම පල්ලා හිසේ තියන ලේන්සු පොඩිය අතට ගනිල්ලා සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට යමල්ලා ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා ගණ දෙවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවිපල ගාවා ඒ වගේම තවත් ඔබට අහන්න පුළුවන් රස විඳින්න පුළුවන් බොහෝ වටිනා කවි කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා මේවා අහන්න මේවා අහලා මේවා රස විඳින්න මේවා රස විඳීම තුලින් ඔබත් කවියක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඒක තමයි මේ පාඩමේ ආරම්භය මම හිතනවා පැහැදිලි කියලා මේ පිළිබඳව තවත් පාඩම් අන්තර්ජාලයේ පාසලේ අන්තර්ජාලය තුල
සටහන් වෙලා තියෙයි. ඒවා අධ්‍යයනය කරන්න, ඒවා අභ්‍යාසයක් කරන්න, මතක ඇතුව පෙළ පොත කියව ගන්න. මේ පෙළ පොතේ තියෙන අභ්‍යාස ටික හරියට නිවැරදිව කරන්න. ඒක තමයි මේ පාඩමේ අරමුණ. අපි නැවතත් හමු වෙමු. ස්තුතියි.